අයිබෝවන් සුබෝදසනක් අද ජූලි මාසේ පළවෙනිදා අලුත් මාසයක පළවෙනි දවසේ අලුත් දවසේ අපි සූදානම් සුපුරුදු විදිහට ලෝකයේ පුරා සිදුවන දේ පිළිබඳව සොයා බැලීමක් කරන්න. ඉතින් අද ඒතරතුරු විශ්ලේෂණයට සුපුරුදු විදිහට සිව්දස බැදරේ ඉන්නවා ප්‍රවීණ විදේශ විත්ත විචාරක මාධ්‍යවේදී විජය දිසානායක. අයිබෝන් ඔබට සුබෝදසනක්. ඉතින් සුපුරුදු විදිහට ඊළඟට සූදානම් වෙන්නේ අපි ඔබත් දන්නවා දවසේ තුරුතුරු පෙළගැස්මක් බලලා අපි තෝරාගත්තු පුවත්වල ප්‍රමුඛ පුවත් මොනවද කියලා බලලම ඉතිරි තොරතුරු ටික හින්දක කතා කරමු. ලෝකයේ ඇතැම් රටවල සංචාරක කර්මාන්තය නැත්නම් සංචාරක ශාස්ත්‍රය කියලා කියන්නේ ඒ රටට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයක්. සංචාරක කර්මාන්තය කියලා කියන්නේ මේ නිසාම තමයි. ඔබ සමහර විට අපේ රටේ මේ ශාස්ත්‍රය තුළ නියැලෙලා ඉන්න කෙනෙක් නම් මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක කොයි අන්දමක ඉරණමකටද මුහුණ පාලා සිද්ධ වෙලා තියෙන කියන අත්දැකීම ඔබටත් ඇති. අපි සමස්තයක් විදිහට හිතලා බලමු ලෝකයේ පුරා සංචාරක කර්මාන්තයට මේ වසර එකහමාරකට ආසන්න කාලය පුරාවට කොයි විදිහක ඉරණමක් අත් වෙලා ඇතිද කියලා මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා විශේෂයෙන් කියා කොයි ආකාරයෙන් අහිමි වෙලා ඇතිද? ඔව් සංජීවනි මේ දැන් විශේෂයෙන්ම මේ සංවර්ධනයේ වෙමින් පවතින රටවලට මේ බොහෝ රටවලට සංචාරක කර්මාන්තය කියලා කියන්නේ මේ තමන්ගේ ආර්ථිකයේ ජීවනාලි හැටියට සැලකන්නට පුළුවන්. මේ 2019 වසරේ සිට මේ COVID-19 වසංගතයේ බලපෑම නිසා සාමාන්‍යයෙන් විශ්වාස කරනවා මේ සංචාරකයන්ගේ පැමිණීම 63%ත් 75%ත් අතර ප්‍රමාණයකින් අඩුවන්නට ඇති කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් ඊටම වැදගත් වාර්තාවක් මේ වෙන විට නිකුත් කරලා තිබෙනවා ලෝකයේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන දෙකක්. එකක් තමයි මේ UNWTO කියලා හඳුන්වන United Nations World Tourism Organization. අනිත් එක මේ UNCTAD කියන United Nations Conference on Trade and Development කියන මේ ආයතන දෙක ඒකාබද්ධව නිකුත් කරන ලද මේ වාර්තාවට අනුව සංචාරක කර්මාන්තයට මේ අහිමි වෙලා තිබෙන මුදල මේ ගත වුණු වකවානු තුළ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 4ක්. මේකෙන් පැහැදිලි වෙනවා මේ ලෝකේ බොහෝ රටවලට මේ සංචාර කර්මාන්තයෙන් විශාල සංචාර කර්මාන්තයට බලපෑමක් කළා තියෙන වසංගතෙන්. අනෙක් අතට අපි දන්නවා මේ ආයතන දෙකම මේ ඒකාබද්ධ නිවේදනයෙන් අවධාරණය කරන කාරණයක් තමයි මේ අර පැන්ඩමික් රිකවරි එක මේ වසංගත තත්ත්වයෙන් ගොඩේම සඳහා දරන උත්සාහයේදී එන්නත්කරණය හා සම්බන්ධව ගත්තොත් මේ එන්නත් බෙදා හැරීමේ පවතින විෂමතාව මුල් කරගෙන සංචාරක කර්මාන්තය යලි පණ ගැනීමට දීර්ඝ කාලයක් ගත වේවි කියලා. ඉතින් බොහෝ දුරට විශ්වාස කරනවා වසර 2023 පමණ වනතෙක් සංචාරක කර්මාන්තය මේ ප්‍රකෘතිමත් ස්වභාවයකට පත් නොවේවි කියලා. අනෙක් අතට මේ අලුතෙන් එන ප්‍රභේද දැන් ඔය ඩෙල්ටා වගේ වේරියන්ට්ස් අලුත් ප්‍රභේද ලෝකේ පුරා තවදුරටත් පැතිර ගියොත් එහෙම රටවල් වලට යලිත් වතාවක් විවිධ ආකාරයේ සංචාරක සීමාවන් සංචරණ සීමාවන් පැනවීමට සිද්ධ වෙනවා. අපි දන්නවා මේ වසංගතේ පැන නැගුණට පස්සේ බොහෝ රටවල් මේ තමන්ගේ රටවැසියන් ආරක්ෂා කර ගැනීමේ පළමු පියවරක් හැටියට ගුවන්තොටුපළවල් වසා දැම්මා. සංචරණ සීමාවන් ප්‍රකාශයට පත් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ සංචාරක ක්ෂේත්‍රය තුල නියැලී සිටින දසලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිකාවට දැන් විශාල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. ඉතින් මේ ආයතන දෙක ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයෙන් ප්‍රකාශ කරනවා මේ හැකිතාක් ඉක්මනට ආරක්ෂිත ක්‍රමෝපායන් යොදා ගනිමින් සංචාරකයන් සඳහා රටවල් තමන්ගේ දොරටු විවර කිරීම වැදගත් කියලා. අනෙක් අතට මේ COVID-19 එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් පවතින මේ විෂමතාව පිළිබඳවත් මේ ආයතන දෙක අවධානය යොමු කරලා තිබෙනවා. මොකද සංජීවනි මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවට පස්සේ ඇතැම් රටවල ජනගහනයෙන් මුළු ජනගහනයෙන් 1%ක්වත් තවමත් එන්නත් කරන්නට ලක්කොට නොමැති තත්ත්වයක් තුළ ඔය උතුරු අර්ධගෝලයේ කාර්මික රටවල ජනගහනයෙන් 60%ක් පමණ ඇතැම් රටවල මේ වන විටත් එන්නත් කරන්නට ලක් කරලා අවසන්. ඉතින් මේ පසුබිම තුළ තමයි සංචාරක කර්මාන්තයේ මේ නගා සිටීමට නම් මේ එන්නත් කරන වැඩපිළිවෙලේ මේ විෂමතාව පිටු දැකිය යුතුයි. සාමාන්‍යයෙන් විශ්වාස කරනවා මේ සමස්තයක් හැටියට ගත්තොත් එහෙම මේ COVID-19 වසංගතය නිසා සංචාරක කර්මාන්තයේ සිදු ඇති සමස්ත අලාභය මුළු මහත් ලෝකයේම දළදේශීය නිෂ්පාදිතයෙන් 60%ක් පමණ කියලා විශ්වාස කරනවා.
ඇමරිකා එක්සත් ජනපදය කියලා කියන්නේ ලෝකයේ බලවත් රටක් වගේම මේ රට ලෝකයේ විවිධ කලාපවල තිබෙන රටවල් සමග ගනුදෙනු කරන ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. අපි ඒ වගේම කතා කරන්න පුළුවන් ඇමරිකාවේ ඇමරිකා එක්සත් ජනපදයට කලින් කලට පත්වන රාජනායක නැත්නම් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කතා කරද්දී ඔහුගේ ප්‍රතිපත්ති තීන්දුව తీරන එකත් මේ ගනුදෙනු කරන ආකාරය ටිකක් එකිනෙකට වෙනස් වෙනවා. අපි කතා කරන සූදානම් වෙන්නේ ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඔබ දන්නවා කාලෙන් කාලට මේ ජනාධිපතිවරුන් පත්වීමත් එක්ක මේ තීන්දුව తీරන එකිනෙකට වෙනස් වුණා. වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සහ ආකල්පය කොයි ආකාරයෙන්ද මේ ක්‍රියාව සම්බන්ධයෙන්? ඔව් සංජීවනි මේ පසුගිය මේ අප්‍රේල් මාසේ 14 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ මේ නව ජනාධිපතිවරයා 46 වෙනි ජනාධිපතිවරයා ජෝ බයිඩන් ඔහු මේ දවල මන්දිරයේ ඔය ට්‍රීටි රූම් කියන කාමරයේදී අදහස් පළ කරමින් බොහොම සංවේදී ප්‍රකාශයක් ඔහු කළා. ඔහු කිව්වා මේ ඇෆ්ගන් සංග්‍රාමයට නායකත්වය දෙන සිව්වන ජනාධිපතිවරයා මම කියලා. ඒ වගේම ඔහු කිව්වා I will not pass this responsibility onto a fifth කියලා. පස්වෙනියෙකුට මේ වගකීම දෙන්නේ නැහැ කියන කාරණේ ඔහු 14 වෙනිදා ප්‍රකාශ කළා. හැබැයි දැන් මේ ඔහු මේ දීපු මේ ප්‍රතිඥාව මේ වෙන විට අර මේ බෙඩරු පිටක් වගේ දියවන බවක් දකින්නට පුළුවන්. මොකද දැන් පෙන්ටගනේ මේ ප්‍රකාශ කරන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ දැන් සැප්තැම්බර් 1 වෙනිදාට ඇමරිකා එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්තානෙන් ඉවත් කරගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දීලා තිබුණත් දැන් බයිඩන් පාලනය තීරණය කරලා තිබෙනවා 650ක පිරිසක් තවදුරටත් ඇෆ්ගනිස්තානය තුල රඳවා තබා ගැනීමට. මේක ඇත්තටම මේ ඔය බයිඩන්ට කලින් බලයටපත් වුණු දැන් ඕක පටන් ගත්තේ මේ ඇෆ්ගන් සංග්‍රාමය 2001 වසරේ සැප්තැම්බර් මාසේ 11 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයට එළු ත්‍රස්ස ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඔක්තෝබර් මාසේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයේ තාලිබාන් පාලනය පෙරලා දමමින් මේ සංග්‍රාමයට මුල පිරුවේ. හැබැයි මේ වෙනකොට වසර 20ක කාලයක් සැප්තැම්බර් මාසෙට මේ ත්‍රස්ස ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදයට එළු 20 වසරක් සම්පූර්ණ වෙනවත් එක්කම ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගන් යුද මෙහෙයුමටත් වසර 20ක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේක අර කියන්නේ අර forever war කියලා කියන්නේ මේක සදාතනික යුද්ධයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ජෝර්ජ් W බුෂ්ගේ කාලේ තමයි මේක පටන් ගත්තේ. ඊට පස්සේ බුෂ්ගෙන් පස්සේ බලයටපත් වෙච්ච බැරක් ඔබාමා පොරොන්දුවක් දුන්නා තමන්ගේ දුහුර කාල සීමාව තුළ ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදා ඉවත් කර ගන්නවා කියලා. හැබැයි ඒ ප්‍රතිඥාව ඉටු කිරීමට උට හැකි වුණේ නැහැ. ඊට පස්සේ ඔබාමාගෙන් පස්සේ බලයට පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුත් මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දුවක් ලබා දුන්නා. ඇමරිකා එක්සත් ජනපදයේ නිරර්ථක සංග්‍රාම ව්‍යාපාර වලින් මේ ඉවත් වෙනවයි කියලා. හැබැයි දැන් ඔහුටත් ඒක කරන්නට බැරි වුණා. බයිඩන් පාලනයත් මේ පොරොන්දු දීලා මාස කිහිපයක් ගතවන්නට පෙර දැන් තීරණයක් කරගෙන තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ 650ක මේ හමුදා බට පිරිසක් තවදුරටත් ඇෆ්ගනිස්තානයේ තුර රඳවා තබා ගැනීමට. ඉතින් මේ තාලිබාන් පාලනය දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ සංජීවන යුද වියදම ගත්තොත් එහෙම මේ අද අපූර්ව විශ්ලේෂණයක් තියෙනවා මේ tomdispatch.com කියන වෙබ් අඩවියේ නැන්ඩි ස්මිත් බර්ගර් සහ විලියම් හාටුන් ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගන යුද වියදම මේ වැඩි කරලා තිබෙනවා බයිඩන් බලයට පත් වුණාට පස්සේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 750ක් දක්වා. ඉතින් මේක මේ කොරියානු යුද්ධේ නැත්නම් වියට්නාම් යුද්ධයේදීවත් ඇමරිකා එක්සත් ජනපදයේ මේ මෙතරම් විශාල මුදලක් වෙන් කළා නැහැ. දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ වැඩිම ආරක්ෂක වියදම වාර්තා කරනවා බයිඩන් පාලනය. අනෙක් අතට මේ විශ්ලේෂණය වුන් පෙන්වා දෙනවා සාමාන්‍යයෙන් ඇත්ත ඇමරිකාවේ ජාතික ආරක්ෂක බජට් එක ගත්තොත් එම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3ක් කියලා. දැන් ඔය බිලියන 750ක් කිව්වත් චීනයට වඩා 3 ගුණයක් ඇමරිකා එක්සත් ජනපදයේ යුද වියදම වැඩි. හැබැයි ඇමරිකා එක්සත් ජනපදය කාත් එක්කද මේ සටන් කරන්නේ තාලිබාන් සංවිධානයත් එක්ක. තාලිබාන් සංවිධානයේ ගුවන් හමුදාවක් නැහැ, නාවික හමුදාවක් නැහැ. අධිතාක්ෂණික බුද්ධියංශ තොරතුරු ලබා දීමේ වැඩපිළිවෙලක් නැහැ. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකේ බලගතුම රාජ්‍ය හැටියට සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ මේ වන විට ඇෆ්ගනිස්තානයේ තුන ඊටාම දැවැන්ත පසුබෑමකට ලක් වෙලා තිබෙන බොහෝ දුරට විශ්වාස කරන ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා යම් විදිහකින් ඇමරිකා එක්සත් ජනපදයේ Tamanගේ හමුදා මේ ඇෆ්ගනිස්තානෙන් ඉවත් කරගත්තොත් මාස 3කින් තාලිබාන්
පාලනය බිඳ වැටේවි කියලා. අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදයේ මේ කලාපයට ආවේ මේ කලාපයේ මේ ස්ථාවර කිරීමේ අරමුණු ඇතුව හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ අස්ථාවර රටක් ඉතිරි කරලා ගල් යුගයට ගෙනිච්ච ඇෆ්ගනිස්තානයක් තමයි මේ දකුණු ආසියානු කලාපය ඉතිරි කරලා යන්නේ. අනෙක් අතට 2007 ඇෆ්ගනිස්තාන රජය ලෝකේ දූෂිතම ආණ්ඩු 180 172 වෙනි තැන 2020 වෙනකොට මේක 165 වෙනි ස්ථානයේ පසුවන්නේ. ඊළඟට රටේ ඉතාම දැවැන්ත දේශපාලන අර්බුදයක් තිබෙනවා. මොකද 2014 වසරේ පැවති මැතිවරණයේදී මැතිවරණ ඉදිරිපත් වුණු ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අෂ්රෆ් ගානි සහ අනෙක් කෙනා අබ්දුල්ලා ඔවුන් දෙදෙනාම මේ Taman ජයග්‍රහණය කළ බවට ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදයට මැදිහත් වීමක් කරන්න සිදු වුණා. ජෝන් කෙරි මැදිහත් වෙලා ඇෆ්ගන් ව්‍යවස්ථාවට පටහැනිව අෂ්රෆ් ගානිට ජනාධිපතිකම දෙන අතර අබ්දුල්ලාට CEO කියලා තනතුරක් ප්‍රධාන විධායක රටවල් වල CEO ලා ඉන්න විදියක් නැහැ. මේ CEO තනතුරක් හදලා දීලා ගියා. ඊට පස්සේ 2019 ආපහු වතාවක් මේ ඇස්බැඳුම තමයි කළේ. ඉතින් යනුව ගත්තොත් එහෙම මේ අර මේක ඉතින් ඇත්තටම ඔය සමහරු කැමතිව මේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔය අපිට මේ ඉඳලා හිටලා කියලා දෙන්න ඔය චින්තන පරිෂදවල ඉන්න පිරිස් මෙතන ඇෆ්ගනිස්තානයේ දිහා බලලා ඒගොල්ලෝ පොඩ්ඩක් පාඩමක් ගෙන ගන්නට ඕන මේ අනිත් රටවලට උපදෙස් ලබා දෙන්නට කලින්. ඇමරිකා එක්සත් ජනපදයේ රට අභ්‍යන්තරයේ ආරක්ෂක ක්‍රියාවලිය සහ වෙනත් රටවල ආරක්ෂක ක්‍රියාවලින් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවත් රටේ හිටපු පරිපාලනය පිළිබඳව අපි කතා කරපු නිසාම තවත් චරිතයක් පිළිබඳව අපිට කතා කරන්න මම දවසේදී සිද්ධ වෙනවා. ඔහු ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙක්. ඔහු මරණයට පත් වෙලා තිබෙනවා. ඔහු නමින් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්. ඔහු සම්බන්ධයෙන් කතා කරන්න තෝරා ගන්නත් අද දවසේ විශේෂත්වයක් තිබෙනවා. ඔය අතර ඔහුගේ මරණය මේ වාර්තාන වයස අවුරුදු 88 සැමරීමට නියමිතව සිටියේදී තමයි ඔහුගේ අභාවය සිද්ධ වෙන්නේ. ඔහු තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ලාබාලම ආරක්ෂක ලේකම්වරයා සහ වයස්ගතම ආරක්ෂක ලේකම්වරයා. මොකද අවස්ථා දෙකකදී ෆෝඩ්ගේ කාලේ තමයි මුල් වතාවට පළවෙනි වතාවට ආරක්ෂක ලේකම් වුණේ. අනතුරුව මේ ජෝර්ජ් W බුෂ්ගේ පාලන කාල සීමාව තුළ ඔහු දෙවන වරටත් ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ධුරයටපත් වුණා. ඔහු තමයි ඇත්තටම මේ ඔය ඇෆ්ගන් කොග්මාය කියලා දැන් අපි කතා කරපු ඇෆ්ගනිස්තාන සංග්‍රාමය 2001 අවුරුද්දේ ඊළඟට 2003 අවුරුද්දේ ඉරාක සංග්‍රාමය මේ ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වුණු ත්‍රස්ස ප්‍රහාරය සහ ඉරාක සංග්‍රාමය මේ දෙක එකිනෙකට සම්බන්ධ බව ලෝකයට හේතු ගැනීමට උත්සාහ කළා. ඉතින් ඔහු ඇත්තටම මේ ඊටාම දරුණු චරිතයක් හැටියට ඔහු පිළිබඳව මේ තවත් ඇමරිකාවේ යුද ව්‍යාපෘති වලට මේ මුලපුරුපු පුද්ගලෙක් හෙන්රි කිසිංගර් මේ වතාවක් කියලා තිබුණා රම්ස්ෆෙල්ඩ් ගැන මෙන්න මෙහෙම the most ලෝකේ පුරා රටවල් වලට මේ ඉන්නත් ගින්ව ගත්තා මේ රෝගයට බියේ. මේ අවසානයේ බලනකොට මේ කම්පැනි එකේ අයිතිකාරය සිරියාවේ ඉරානයට හිතවත් සන්නද්ධ කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කළා. මේකට ප්‍රතිප්‍රහාරයකුත් එල්ල වුණා. ඔහු මැද පෙරදිග කලාපයේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලකුණු දැන් දකින්නට පුළුවන්. එක පැත්තකින් අර ඉරානයත් එක්ක ඉරානය සමග ඇති කරගත් 2015 න්‍යෂ්ටික සම්මුතියට ඇතුළත් වීමට උත්සාහ දරන අතරම ඔහු ඉරානය දුර්වල කිරීම සඳහා මැද පෙරදිග කලාපය තුල තෝරාගත් ඉලක්ක වෙත පහර එල්ල කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා. ඒ සමගින් අපි තවත් කොටසක් පිළිබඳව කතා කරනවා. මේ ඇමරිකාව ලෝකයේ අනෙකුත් රටවල් සමග සම්බන්ධතා පවත්වන ආකාරය සම්බන්ධයෙන් අපි මුලින්ම ඔබට මතක් කළා සහ ඒ සම්බන්ධයෙන් මේ කතා කරපුවත් අතර යම්කිසි හැඳින්වීමක් සිදු වුණා. අපි එහෙනම් ටිකක් බලමු ඇමරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග රටවල් සමග කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්. මොකද මේ දිනවල බොහොම විශේෂයි ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වෙලා තිබෙන කාරණාවක් තමයි ලෝකයේ විදේශ පුවත් අතරේ විදේශ පුවත් මවන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග රටවල් සමග වර්තමානයේ වෙනකොට කටයුතු කරන ආකාරය. මේ සම්බන්ධයෙන් මේ වෙන විට මේ විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. මොකද මේ එකක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ තවදුරටත් මැද පෙරදිග කලාපයේ කෙරේ අවධානය යොමු කිරීම කෙතෙක් දුරට මේ ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට වැදගත් කියන කාරණය. මොකද සංජීවනයේ ඇමරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග කලාපයේ තුල මේ රැඳී සිටීමට බලපාන හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි වොෂින්ටනයට අවශ්‍ය මේ ඉන්ධන සුරක්ෂිතතාවය කියන එක, එනර්ජි සිකියුරිටි කියන එක. මොකද ඔය මැද පෙරදිග කලාපයේ තමයි තෙල් බිම් පිහිටලා තිබෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයට තමන්ගේ ආර්ථිකය සඳහා මේ
තෙල් අවශ්‍යයි. හැබැයි දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ තෙල් අතින් ගත්තොත් එහෙම ඇමරිකාව ස්වයං පෝෂිත මට්ටමකට ඇවිල්ලා තිබෙනවා. රට තුල රට අභ්‍යන්තරේ. අනිත් එක ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු මේ උතුරු ඇමරිකානු කලාපයේ මේ කියන මේ ෂේල් ගෑස් රෙවොලියුෂන් කියලා. විශාල වශයෙන් මේ ගෑස් නිෂ්පාදනය ඉහළ යාමක් සිද්ධ වුණා. ඉතින් එතකොට මේ කාරණය දැන් ඇමරිකාවට තව දුරටත් මැද පෙරදිග තෙල් මත රඳා සිටීමේ අවශ්‍යතාවක් නැහැ. දෙවෙනි එක තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග කලාපයේ රැඳී සිටීමට බල කරන එක හේතුවක් තමයි Tamante හිතවත් රාජ්‍යයක් වන ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා කියන එක. හැබැයි ඊශ්‍රායලය අපි දන්නවා මෑත කාලේ පලස්තීන ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාරات එක්කම අන්තර්ජාතික වශයෙන් විශාල ජනමතයක් ඊශ්‍රායලයට එරෙහිව ගොඩනැගිලා තිබෙනවා. තුන්වෙනි අර ප්‍රිටෙක්ස් එක නිමිත්ත තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග කලාපයේ රැඳී සිටීම මේ ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයේ කියන එක. හැබැයි ඇත්ත කතාව ගත්තොත් එහෙම මේ අපි දන්නවා අද මේ ත්‍රස්තවාදයට වඩා විශාල දැවැන්ත බරපතල අර්බුද ගණනාවකට ලෝකේ මුහුණ පා සිටිනවා. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ තුල ගත්තත් අපි දන්නවා මීට වඩා විසඳා ගත යුතු ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩනැගිලි කඩා වැටෙනවා, පාලම් කඩා වැටෙනවා. එක පැත්තකින් අර සුදු ජාතිකවාදී කණ්ඩායම් දේශපාලන කරලියට පැමිණීමේ අර්බුදයක් තිබෙනවා. රට අභ්‍යන්තරයේ දේශපාලන වශයෙන් අර්බුදයක් තිබෙනවා. වර්ණ බෙහෙදවාදය කළු ජාතිකයන් ඉලක්ක කරගෙන ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් අනෙක් අතට මේ ප්‍රධානම කාරණේ තමයි මේ ධනය සහ ආදායම බෙදී යාමේ පවතින විෂමතාව. ඊළඟට වසංගතය මේ COVID-19 මේ කාරණා සියල්ල සැලකිල්ලට ගත්තට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ තවදුරටත් මැද පෙරදිග කලාපයේ රැඳී සිටීම කෙතෙක් දුරට සාධාරණීකරණය කළ හැකිද මේ සම්බන්ධයෙන් රොබර්ට් මෑනින් සහ ක්‍රිස්ටෝෆර් පෙබල් මේ දෙදෙනා මේ ඇට්ලැන්ටික් කවුන්සිල් කියන මේ වෙබ් අඩවියට අපූර්ව වාර්තාවක් සම්පාදනය කරනවා. ඉතින් මේ වාර්තාවෙන් උන් පෙන්වා දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග කලාපයේ Tamanගේ යුද භූමිකාව කඩිනමින් නිමාවට පත් කළ යුතු බවයි. අපි මීළඟට කතා කරනවා ලෝකේ වඩාත් බලගතු දේශපාලන පක්ෂයක් පිළිබඳව. මේ දේශපාලන පක්ෂය ගැන කතා කරන්නත් සුවිශේෂී හේතුවක් තිබෙනවා. ඒ තමයි ඔවුන්ට වසර 100ක් සම්පූර්ණ වෙලා තිබෙනවා. කුමක්ද මේ දේශපාලන පක්ෂය සහ කුමක්ද මේ විශේෂත්වය? මේ මහජන චීන ජනරජයට මේ නායකත්වය ලබා දෙන කොමියුනිස්ට් පක්ෂය අතර මේ චීන කොමියුනිස්ට් පක්ෂය මේක 1921 වසරේ තමයි ආරම්භ වුණේ. ওই චීනයේ මේ ඇත්තටම ගත්තොත් මේ චීනයට අභියෝග ගණනාවක් පැවති අවධියක්. එක පැත්තකින් ගත්තොත් විදේශ රටවල බලපෑම, ජපාන අධිරාජ්‍යවාදයේ බලපෑම, අනෙක් අතට මේ රටේ අභ්‍යන්තරික ගැටලුකාරී සත්‍යයක් තිබුණා. මේක ඇත්තටම මේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ තමයි වඩා තීව්‍ර වුණේ. ඔය කුමින්ටෑන් වරු කියලා හඳුන්වන ජාතිකවාදී කණ්ඩායම මේකට නායකත්වය දුන්නා චියාං කායිෂෙක්. අනෙක් අතට මාව් සේතුන් ඔය 49 ඔක්තෝබර් විප්ලවයෙන් ඔක්තෝබර් 1 වෙනිදා බෙයිජින් අගනුවර බලය අත්පත් කර ගැනීමත් එක්කම අර ජාතිකවාදී කණ්ඩායම් තායිවානට පලා ගියා. හැබැයි මේ දෙපාර්ශ්වය අතර මේ ගැටුම්කාරී තත්ත්වයට මුල පිරුණේ 1921 පමණ ඈතකදී. මොකද මේ ඇත්තටම කොමියුනිස්ට් පක්ෂයේ මුලදී බිහි වුණෙත් ඔය ජාතිකවාදී පක්ෂයේම ශිෂ්‍ය පෙරමුණක් හැටියට. හැබැයි වර්තමානයේ චීනය ලබාගත් ජයග්‍රහණ ගත්තොත් මේක පැහැදිලිවම චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අත්කර දුන් ජයග්‍රහණ හැටියට සැලකන්න පුළුවන්. මොකද සංජීවනි මේ වෙනකොට මේ නූතන චීනයේ නැගීම ගත්තොත් එහෙම ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට චීනයේ පත්වීම ඔය 20 වෙනි සතවර්ෂයේ මැද භාගයේ සිදු වුණු කොමියුනිස්ට් විප්ලවයේ ප්‍රතිඵලයක්. මොකද People's Liberation මේ රතු හමුදාව එක පැත්තකින් අර ආක්‍රමණික ජපාන හමුදා පරාජයට පත් කළා. ඒ වගේම අර කොම්පද්‍රෝරු වන් හැටියට සැලකෙන මේ ජාතිකවාදී කණ්ඩායම් පරාජයට පත් කළා. ඉතින් බොහෝ දුරට ඔය බටහිර මේ ලිබරල් වාදී ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසට අනුව මේ චීනය වර්තමාන ජයග්‍රහණ අත්පත් කරගත්තේ මේ විශේෂම ගත්තොත් එම මේ ඔය 77 බලයට පත් වෙච්ච ඩෙන් ෂෝපින්ගේ පාලන කාලය තුල ඇති කරපු ප්‍රතිසංස්කරණ මේ මාකට් රිෆෝම්ස් කියලා. නමුත් සැබෑ ලෙසම ගත්තොත් වර්තමානයේ චීනය ලබාගත් මේ ජයග්‍රහණ වලට මුල පිරුණේ 1980 නෙමෙයි ඇත්තටම 1950 දී පමණ. මොකද රටේ කෘෂි කර්මාන්තයේ ප්‍රතිසංස්කරණයට ලක් කළා. යටිතල ව්‍යුහ පහසුකම් ගොවීන්ට ජනතාවට සහන ලබා දුන්නා.
මේක යම් විදිහකට ඇතැම් විට අසාර්ථක වූ අවස්ථාවක් තිබෙනවා. මේ මාවෝ සේතුන්ට අවශ්‍ය වුණා මේ චීනයේ කාර්මීකරණයට යොමු කරන්නට. නමුත් ඒකේ මුල් කාලේ බොහොම ව්‍යසනකාරී බලපෑමක් එල්ල වුණත් අවසානයේ චීනයේ මේ වෙන විට ලෝකේ අංක 2 ආර්ථිකයේ බවට පත් වෙලා තිබෙනවා. ඉතින් බොහෝ දුරට චීනය තම වසර කිහිපයක් ඇතුළත ඇතමුන්ගේ පුරෝකථන වලට අනුව 2024 වන විට ඇතමුන් කියනවා 28 වන විට චීනයේ ලෝකයේ අංක 1 ආර්ථිකයේ බවට පත් වේවි කියලා ඇමරිකා එක්සත් ජනපදයේ පරාජයට පත් කරමින්. මොකද විශේෂයෙන්ම දැන් ඔය අපි දකින චීන ජනාධිපති ෂී ජින්පින් ඔහුගේ නායකත්වය යටතේ ඔහු මේ තමන් ලබාගත්ත මේ චීනයේ දශක 4ක 5ක පමණ කාලයක් තිස්සේ ලබාගත්ත මේ ජයග්‍රහණ ලෝකයට බෙදා දීම සඳහා දැන් තීරයක් මාවතක් කියලා වැඩපිළිවෙලක් ඔහු 2013 වසරේ ප්‍රකාශයට පත් කළා. ඔහු අර යුක්‍රේනයේ කසක්ස්තානයේ චාරිකාවක නිරත වන අතර තමයි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරේ මුල් වතාවට. මොකද මේ ශක්තිය චීනයේ 2013 වෙනකොට අරගෙන තිබුණා. මොකද ඔය 2001 තමයි චීනයේ ලෝක වෙළඳ සංවිධානයට ඇතුළත් වෙන්නේ. වෙළඳ සංවිධානයට ඇතුළත් වෙනකොට චීනයේ ආර්ථිකයේ වටිනාකම ගත්තොත් ඒ කියන්නේ චීනයේ මේ සංචිතවල වටිනාකම ගත්තොත් ඇමරිකානු ඩොලර් බිලියන 200ක් විතර. හැබැයි 2013 වෙනකොට මේ විදේශ මේ චීනයේ සතු සංචිතවල වටිනාකම ට්‍රිලියන 4 පමණ දක්වා වර්ධනය වෙලා තිබුණා. ඉතින් අනෙක් අතට චීනය අකණ්ඩවම 10%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් දශක කිහිපයක් තිස්සේම මේ වාර්තා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි චීනයට මේ ගමනෙන්නට පුළුවන් වුණේ. ඒ වගේම මේ පැමිණි ගමනේ ගත්තොත් එimhe 2010 අවුරුද්දේ චීනය ජපානයේ පරාජයට පත් කරමින් ලෝකයේ අංක 2 ආර්ථිකයේ බවට පත් වෙනවා. ඒ වගේම 2015 වසරේ දලදේශ නිෂ්පාදිතයේ ක්‍රය ශක්ති වටිනාකම අනුව චීනය ලෝකයේ අංක 1 ආර්ථිකයේ බවට පත් වෙනවා. 2024 දී චීනය බොහෝ දුරට ලෝකයේ අංක 1 ආර්ථිකයේ බවට පත් වේවි කියලා විශ්වාස කරනවා. ඉතින් කමියුනිස්ට් පක්ෂයට සමරන්නට අද දිනේ වැදගත් වෙනවා. මොකද කමියුනිස්ට් පක්ෂයේ පිහිටුවලා වසර 100ක් සපිරෙන මොහොතේ චීනය බලාපොරොත්තු වුණා සූදානම් වෙනවා මේ ජයග්‍රහණය පිළිබඳ කතාන්තරය ලෝපුරා බෙදා හරින්නට. ඉතියෝපියාවේ ටිග්‍රේ ප්‍රදේශයේ නැත්නම් මේ කලාපය කියලා කියන්නේ ඔබට මතක ඇති පසුගිය කාලේ වාර්තා වුණු පුවත් දෙස අවධානය යොමු කිරීමේදී සමූහ වශයෙන් පුද්ගල ඝාතන සිදු වුණු ප්‍රදේශයක්. නමුත් වර්තමානයේ වෙනකොට මේ ප්‍රදේශය තුල සාම ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න එරට රජය උනන්දු වෙලා තිබෙනවා. දැන් මේ ක්‍රියාවලියත් එක්ක වර්තමාන තත්ත්වය කොහොමද කියලා අපි දැනගන්න කැමතියි. දැන් මේ වෙන විට මේ අලුත්ම ආරංචි වලට අනුව මේ සංජීවනයේ ටිග්‍රේ ප්‍රදේශය දැන් කැරලිකරුවන් විසින් මුළුමනින්ම මේ ප්‍රදේශය අත්පත් කරගෙන තිබෙන්නේ. මොකද මේ අසල්වැසිය කියන්නේ ඉතියෝපියාව රාජ්‍ය ආණ්ඩුව මේ Tamanට හිතවත් අසල්වැසි එරිත්‍රියාවේද සහාය ඇතුව මේ ටිග්‍රේ ප්‍රදේශයේ සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව ගෙන ගිය මේ මෙහෙයුම් මේ වෙන විට අසාර්ථක වෙලා තිබෙනවා. දැන් රජය විසින් මේ ප්‍රකාශයට පත් කළා මේ සටන් විරාමයක්. මේකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරස් Tamanගේ මේ ප්‍රසාදය පළ කළා. හැබැයි මේ සටන් විරාමයත් මේ සන්නද්ධ කණ්ඩායම් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. විශේෂයෙන් මේ අපි දකින මේ TDF කියන සන්නද්ධ කණ්ඩායම මේක මේ ඔය ටිග්‍රේ People's Liberation Front කියන මේ කලාපයේ මේ ප්‍රදේශයේ කලින් හිටපු පාලක පක්ෂයේ මේකට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් මාස 8ක පමණ කාලයක් මේ ගැටුම පැවතියා. හැබැයි ජූනි මාසේ සති 2ක කාලයක් ඇති වුණු දරුණු ගැටුම් වල ප්‍රතිඵලයක් හැටියට ඉතියෝපියානු හමුදාව පරාජයට පත් වෙලා තිබෙනවා. දැන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූදානම් වෙනවා ටිග්‍රේ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප්‍රිකානු සංගමයේ සමග ඒකාබද්ධව විශේෂ සැසිවාරයක් පැවැත්වීමට. අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ කිසියම් රටක දේශපාලන බලපෙරළියක්වත් නැත්නම් ලෝකයේ පුරා ආර්ථිකය සම්බන්ධ ගැටලුවක්වත් නෙවෙයි. හැබැයි මේ සියලුම කාරණා වලට බලපාන පොදු ගැටලුවක්. මේක ඇතැම් විට ලෝකයේ ඉදිරියට එන්නට තිබෙන මහා ගෝලීය ප්‍රශ්නයක මූලාරම්භයක් දෝ කියලා හිතනවා. කැනඩාවේ සහ ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් පසුගිය සතියේ වාර්තා වෙලා තිබුණා. ඒකට මේක සුවිශේෂී කාරණාවක්. පුද්ගල මරණ පවා වාර්තා වෙලා තිබුණා. මේක බොහොම ගැටලුකාරී තත්ත්වයක්. අපි සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න කැමතියි. මේ කැනේඩියානු අගමැතිවරයා ජස්ටින් ට්‍රූඩෝ මේ වෙන විට මේ ජනතාවට මේ
විපතටපත් වන තමන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරලා තිබෙනවා. කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල බ්‍රිටිෂ් කොලොම්බියා කියන ප්‍රදේශයේ මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 ඉක්මවා ගොස් තිබෙනවා. මේක මේ උතුරු ඇමරිකානු කලාපයේ හීට් වේව් එකක් හැටියට මේ උණුසුම් තරංග හැටියට මේ කලාපයේ මේ විශාල වශයෙන් උෂ්ණත්වයේ ඉහළ යාමක් වාර්තා වෙනවා. මේ පසුගිය දින 5ක කාල සීමාව තුළ මේ උෂ්ණත්වයට ගොදුරු වීමෙන් පුද්ගල මරණ 486ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය මරණ අනුපාතයත් එක්ක සම්බන්ධව ගත්තට පස්සේ 195කින් මරණ සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මේ එක පැත්තෙන් කැනඩාවේ බටහිර ප්‍රදේශ සහ ඇමරිකා එක්සත් ජනපදයට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා මේ අයහපත් කාලගුණ තත්ත්වයෙන්. ඒ කාරණාවත් එක්කම දැන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කියන පොදු කාරණාවට බලපාන දේවල් තාම ලෝකයේ සිද්ධ වෙනවා, විශේෂයෙන් කාබන් විමෝචනය කියන කාරණාව. දැන් ගල් අඟුරු බලාගාර වගේ දේවල් මගින් කොයි ආකාරයක බලපෑමක්ද මේ දේවල් වලට සිද්ධ වෙන්නේ? දැන් මේ අලුත්ම මේ වාර්තාවක් අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙන සංජීවනි මේ රටවල් 6ක් එකට එකතු වෙලා මේ ගෝලීය වශයෙන් සිදු කරන මේ විමෝචන කියන්නේ මේ ඔය ගල් අඟුරු භාවිතය සාමාන්‍යයෙන් ඔය ගල් අඟුරු තමයි මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට තුරු වෙන හරිතාගාර වායු වැඩිම විමෝචනයක් සිදු කරන කර්මාන්තයේ හැටියට වාර්තා වන්නේ. ඉතින් මේ වෙන විට ලෝකේ රටවල් මේ 5ක් එකට එකතු වෙලා අලුතෙන් මේ 80%ක් පමණ අලුතෙන් නබ ගල් අඟුරු බලාගාර ඉදිකිරීමේ ප්‍රතිඵලයක් හැටියට දැන් මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිටු දැකීමේ සටනට බාධා එල්ල වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ජපානයේ, වියට්නාමයේ, චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව ඉදිරි වසර කිහිපය තුළ නව ගල් අඟුරු බලාගාර 600ක් ඉදිකිරීමට සූදානම් වෙනවා. ඉතින් 2015 ඇති කරගත්ත මේ පැරිස් සම්මුතියක වැදගත් ඉලක්කයක් තමයි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පූර්ව කාර්මික අවධියේ පැවති මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5ට වඩා අඩු මට්ටමකට හැකිනම් රැගෙන ඒම මේ අරමුණ ජය ගැනීමට නම් 2010 වසරේ සිට 2030 දක්වා ගල් අඟුරු යොදා ගනිමින් විදුලි ජනනය 80%කින් අඩු කළ යුතුයි. නමුත් අද අපි දකිනවා මේකේ වැරදි පැත්තකට ගමන් කරනවා. මේකේ අවසාන ප්‍රතිඵලය තමයි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ මේ මිහිතලයේ මත ජීවයේ පැවැත්මට මගින් ඉතාම දරුණු තර්ජනයක් එල්ලන්නට පුළුවන්. මොකද දැනටමත් කාර්මික අවධියෙන් පස්සේ පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් ඉහළ ගිහිල්ලා තිබෙන්නේ. මේ ගල් අඟුරු භාවිතය නිසා මේ තත්ත්වය වඩා තීව්‍ර වීමේ අවදානමක් පවතිනවා. හොඳයි, ඒ තොරතුරත් එක්කම අපිට සමුගෙන යන්නත් කාල වේලාව හරි. හෙට උදෑසන සුපුරුදු විදිහට පුරුදු වෙලාවට ඔබ හමුන බලාපොරොත්තු වෙමින් අද මේ තොරතුරු විශ්ලේෂණය කරන්න සිව්දස මැදිරියට එකතු වුණේ ප්‍රවීණ උපදේශවිත විචාරක මාධ්‍යවේදී විජය දිසානායක. අයිබෝන ඔබට. ඔබට ගෞරවයෙන් සමුදෙමින් ඔබට සුබ දවසක්, නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමගන්නවා. අයිබෝන්.